හරි අද කතා කරන්න හදන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක් ගැන penny stocks කියන. එතකොට මේක කිසිසේත් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් එකක් නෙමෙයි. මුලින් මතක තියාගන්න එක. එතකොට ඉතින් ගියා මේක අනු ඇක්ට් කරන්න අවශ්‍ය නෑ. ඔයාගේ ඕන් රිසර්ච් මත පදනම් වෙලා මේ කරන්න. ඉතින් මම අද කතා කරන්න යන්නේ කලින් මතක් වුණා අද mental health දවස්. එතකොට ඒකේ අතරෙම නිමල් පෙරේරා නියම දේවල් ටිකක් කතා කරලා තිනවා. අද අපි හොයන්න යන්නේ තනිකරම ලංකාවේ තියෙන මොනවද penny stock කියලා. ඒ කියන්නේ අපි බලමු මොනවද manipulation එකට ලක් වෙන ඉඩ තියෙන penny stock මොනවද කියලා. ඒතර මුලින්ම කතා කරන්නේ මේ mental health දවසේද ඒක නිසා දෙයක් කතා කරන්න ඕනේ එක ගැන. අතර මේ මානසික ලෙඩ කියන එක තියෙන පුජ්‍යලෙන්ව ඒ කියන්නේ අපි සමාජයෙන් කොන් කරන්න හොඳ නෑ කියන එක තමයි මගේ පණිවිඩය. මොකද මේක ඇවිල්ලා දැන් ඔයා හිතන්න ඔයාට කිසිම මානසික ලෙඩක් නෑ කියලා ඔයා හිතන් ඉන්නවා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එක එක පරම්පරාගතව ඔයාගේ ජාන වලින් මේ මානසික ලෙඩ කියන ඒවා යනවා. ඒ කියන්නේ ඉස්සරහට යනවා. ඉස්සරහා පරම්පරාවට ජාන වලින් ටික ටික යනවා. ඒතර හදිසියෙ ඔයා සමහර විට හිතන්න ඔයා දැන් මොකක් හරි හිතන්න සමහරට සමාජයේ සාමාන්‍ය ඇක්සෙප්ටඩ් නැති හැසිරීමක් කියලා. උදාහරණයක් හිතන්න ගේ කෙනෙක් හරි ලෙස්බියන් කෙනෙක් හරි කියලා. ඉතින් ගියාම හිතන්න වෙන මොකක් හරි මගුලක් කියලා. ඒතර අර කියන්නේ මේ පිරිමින්න ගෑනු වාගේ ඇඳගෙන ඉතින් ඒ වගේ මොකක් හරි මගුලක් කියලා. දැන් ඔය වගේ එකක් නම් එතකොට දැන් ඔයා ඒකට සෑහෙනම ඔයා ඒකට විරුද්ධයි. ඒ ගැටලුව තියෙන්නේ සමහරට කවදා හරි වාගේ දරුවෙක් ඒ වගේ ඉපදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. මොකද මේවා බයොලොජිකල් දේවල්. ඒතුළු මේවා වෙනස් කරන්න බෑ. ඒතුළු සමහරට අපි ඇක්සෙප්ට් කරගෙන ඒගොල්ලොත් මිනිස්සු කියලා හිතාගෙන ඒවා ඇක්සෙප්ට් කරලා ඉස්සරහට යන හැරෙන වෙන සොලියුෂන් එකක් නෑ. මොකද මේ හැම දෙයක්ම බයොලොජිකල්. මොකද ඔයාගේ ළමයෙක් අනිවාර්යයෙන්ම මේ විදිහට ඉපදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඔයා හිතුවට ඔයාට ප්‍රශ්නයක් නෑ කියලා සමහරට අර ඒ කියන්නේ සමහර ජාන නිලීන වෙනවා එන process එකේදී. ඒතර මේ ගැන කතා කරොත් දැන් කට්ටි වීඩියෝ ක්ලෝස් කරලා යනවා. අපි මේ ගැන කතා කරමු. ඒතර මෙයා කියනවා export taught us a lesson not buy blue chips on running market but only what is hot running and penny stocks. I was concentrating only on blue chips until last week and later realize if you want to make money go with the trends and buy junk. ඒතොර මේ mistake එක මමත් කරා. ඒතර මමත් ගොඩක් වෙලාවට ඔයාලට කතා කරේ මේකේ තියෙන හොඳ stock හොඳ fundamental strong stock. fundamental strong stock උනාට මේ වගේ price වැඩි මේවා run වෙන්නේ නැහැ. හරිද? ඒතර long term investment dividend එකක් collect කරගෙන ඉන්න හොඳයි. හැබැයි වේගෙන් run වෙන්නේ නැහැ. දැන් අපි මේ වෙලාවේ දැන් අපිට පේන්න තියෙනවා එන penny stock rally එකක්. ඒතර මේකෙන් අපිට කොහොමද ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා අපි හොයන්න ඕනේ. හැබැයි මේක මොකක් හරි එකක ගියපු එකක අග්ගිසෙල් වෙනවටත් වඩා ඒ කියන්නේ ගියපු එකක අග්ගිසෙල්ලලත් profit ගන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ ගියපු එකක අග්ගිසෙල් වුණොත් ඔයා ගන්න රිස්ක් එකත් ඒ වගේම වැඩි. දැන් මේ මාකට් එකේ උඩ පහළ යන විදිහට ස්ටොප් ලොස් තියාගන්න බෑ. එහෙමනම් හරියටම බලාගෙන ඉන්න ඕනේ දශමෙටම ඒත් නිකන් ෂුවර් නෑ වගේ. දැන් ওই රුපියල් සමහරට ඒ කියන්නේ දැන් කලින් දැන් ප්‍රයිස් අඩු වෙච්ච හැටි දැක්කන් පස්සේ සමහරට 20 තියෙන එකක් 10 වෙන්න පුළුවන් දවසට. අන්න ඒ වගේ තත්ත්වයක් දැන් මාකට් එකේ තියෙන්නේ. දැන් උස් පහත් වීම අනුව ස්ටොප් ලොස් වත් තියාගන්න බෑ. ඒක නිසා හරි භයානකයි අග්ගිසෙල්ලන එක. ඒක නිසා මුකුත් තාම පටන් ගත්ත නැති එකක් තමයි අපි හොයාගන්න ඕනේ. මෙහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා එහෙම අපි කියමු කීපයක් දෙක තුනක් හරි මේ වගේ ඒ කියන්නේ අපි කියමු හොඳ ට්‍රේඩර්ස් ලගේ අවධානයට ලක් වෙන ෂෙයාර්ස් මොනවද කියලා අපි කලින් හොයාගෙන අපිට අරගෙන තියාගන්න පුළුවන් නම් මේ වගේ සිටුේෂන් එකක් ඇතුලේ කට්ටිය හොය ඉන්නේ මොනවද හොඳ penny stock කියලා. ඒකට මේක අනිවාර්යයෙන්ම අපිට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒකට ඒ දේ ගැන තමයි අද කතා කරන්න යන්නේ. එතකොට අපි මුලින්ම අඳුන ගන්නවා මොනවද මේ penny stock කියන්නේ කියලා. එතකොට අපි මුලින්ම මම ගියා මේ CSE වෙබ්සයිට් එකේ හෝම් මාකට් එකේ ට්‍රේඩ් සමරි වලට. එතකොට ට්‍රේඩින් වෙන එකක් ගන්නවා ට්‍රේඩින් වෙන්නේ නැති ඒවා අරගෙන වැඩක් නැහැ. එතකොට මම මේකේ ඕල් දා ගන්නවා. එතකොට ඕල් එකේ මම හිතනවා සාමාන්‍ය රුපියල් 20ට 10ට අඩු නම් වගේ සාමාන්‍ය penny stock කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මේකිනුත් අපිට සුදුසු මොකක්ද කියලා තීරණය කරන්න ඕන. දැන් penny stock එකක් කියලා මොකක් හරි කුණු ගොඩක්ම ගන්න නැතුව අපි බලමු මොකද්ද ඒ කියන්නේ මේ අපිට රිස්ක් එකත් පොඩක් අඩුවෙන් කරන්න පුළුවන් විදිහකට කරන්න පුළුවන් කොහොමද කියලා අපි බලමු. ඒතර ඒ කියන්නේ මොකක් හරි මොටිවේෂන් එකක් සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක හොඳටම මම කතා කරලා තියෙනවා මේවා කලින් වීඩියෝ වල. ට්‍රේඩ් එකේ කලින් හොඳටම ට්‍රේඩ් එකක් සෙට් වෙන්නේ ෆන්ඩමෙන්ටල් ටෙක්නිකල් එතකොට මාකට් සෙන්ටිමන්ට් තුනම මැච් වුණාම. හරි එතකොට මේකේ අපි මම හදන්නේ මේ නෝමල් මෙන්න මේකට ඇවිල්ලා අපිට පුළුවන් මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා අරගෙන අපිට තෝරන්න. ඊට පස්සේ තෝරන්න පුළුවන්. ඒත් මම ලෑස්ති වෙන්නේ මේ ටික ඔක්කොම අරගෙන අපිට ඕනනම් CSE වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හැබැයි මට ඊට වඩා මම මේක මට හිතනවා පහසුයි කියලා. ඒතර මේ වගේ අපිට ඔක්කොම මම සිලෙක්ට් කරලා මම ටික වෙලා යනවා සිලෙක්ට් කරන්න. මුතු කම්පැනි 200 ගානක් සිලෙක්ට් වෙන්න ඕනේ හින්දා.
ඉතින් මේ ටික මම කරන්න හදන්නේ ඔක්කොම සිලෙක්ට් කරලා ඉවරලා Excel එකට අපි ගන්නවා. ඉතින් අපි ටිකක් වෙලා ඉමු සිලෙක්ට් වෙනකන් NOP QRS මේ ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා මේකට කොහොමද ඩිවිඩන්ඩ් එකත් එක්ක අපි ක්‍රොස් චෙක් කර ගැනීමක් කරගන්න. ඒතර මේක රයිට් ක්ලික් කරලා එඩිට් ගිහිල්ලා කොපි කරාම කොපි කරලා මම මෙතන ෂීට් එකක් දාගෙන තියෙන නිව් ෂීට් එක. ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා මෙතන පේස්ට් කරාම අපිට මෙහෙම ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේකේ කීවෙනි කොලම් එකේද අපිට ප්‍රයිස් එක තිබුණේ කියලා. ඒතර ඒක එතකොට මට අරක තිවිච්ච විදිහට මෙන්න මේක තමයි මං හිතන්නේ ප්‍රයිස් එක අපිට ආපු. එතකොට අපි මේක විතරක් ඉතුරු කරලා මම මේ ටික ඔක්කොම ඩිලීට් කරලා දාන්න බලාපොරොත්තු වෙනවා. මට නිකන් ජස්ට් කොහොමද ප්‍රයිස් එකට නිකන් ක්‍රොස් චෙක් කර ගැනීමක් පමණයි අවශ්‍ය වෙන්නේ. ඊට මේකත් ඩිලීට් කරලා දානවා. ඊට පස්සේ මේකත් අපි ඩිලීට් කරලා දානවා. හරිද? ඊට පස්සේ මම මෙතන එන්ටර් කරගන්නම් අනිත් ඊට පස්සේ අපි මෙතෙන්ට ස්පේස් කීපයක් තියා ගැනීම වැදගත් වීමක් වෙනවා. මම ටිකක් වැඩිපුර තියාගන්න. ඊට පස්සේ අපි මේක නම්බර් එකක් බවට පත් කරනවා. හරිද? ඊට පස්සේ නම්බර් එකක් බවට පත් කළා මොකද කරන්නේ? නම්බර් එකක් බවට පත් කළා අපිට පුළුවන් මෙතෙන්ට ගිහිල්ලා ඉවරලා data ගිහිල්ලා test column එකක් දෙන්න. test column delimited ගිහිල්ලා මේ tab එක අයින් කරලා අද එකේ dot එකක් තියෙනවා. dot එකක් තිබ්බහම මේක කෝඩ් එකෙන් විතරක් කැඩෙනවා. හරි? කැඩුනහම අපි මේක අපිට පුළුවන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ තියෙන දැන් මගේ ඩිවිඩන්ඩ් chart එකට සමාන වෙන විදිහට මැච් කරගන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒතර ඩිවිඩන්ඩ් chart එකට ගැටලුව තියෙන්නේ ඩිවිඩන්ඩ් chart එකේ මේ විදිහට තියෙන්නේ. මේකේ මේවා ෂෙයාර්ස් නැහැ මේ chart එකේ. ඒතර මම මේකෙන් delete කරගන්නවා. ඔයාලට මේක හැමදාම ඒ කියන්නේ කරගන්න පුළුවන් විදිහට තමයි මම කතා කරන්නේ. company NO කියලා නිකන් දාගත්තා මම මේකේ මට ඕන මේකේ අනවශ්‍ය ටික අයින් කරගන්න X අකුරු ටික. ඊට පස්සේ මේකේ මම ඇත්තටම n ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. ඉතුරු ටික ඔක්කොම සිලෙක්ට් කරගෙන මම ඒ ටික ඩිලීට් කරලා දානවා. කොහොමත් එකයි කියන්නේ. ඩිලීට් කරලා දාලා nx ටික ඔක්කොම ඩිලීට් කරලා දානවා. එතකොට මේකත් එක්කම සම්පූර්ණ සහ මුලින්ම ලිස්ට් එකම ඩිලීට් කරලා දානවා. nx එක. එතකොට මට ඉතුරු වෙයි එතකොට මට ඉතුරු වෙනවා ෆිල්ටර් කරගත්තන් පස්සේ n අකුරු ටික විතර ෆිල්ටර් කරාම n අකුරු වල ප්‍රයිස් එක. දැන් අපිට සාමාන්‍ය කොමර්ෂල් බැංක් වගේ උන්නම් බලලා ඉවර අපිට ප්‍රයිස් එක වෙරිෆයි කරගන්න පුළුවන් අපේ මේක හරිද කියලා. හරි. එතකොට අවසාන හරියෙන් අපිට බලලා ඉවරලා ඕනනම් අපිට පුළුවන් මේක ඇත්තටම හරිද කියලා. දැන් ෆින් නම් හරි 58යි ගන්න මේ වුනේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපිට දැන් මේක වැඩකුත් නේ. අපි දන්නවනේ normal තියෙන්නේ කියලා. අපි මේක මෙතනින් delete කරලා දාන්න. delete කරලා අපි මෙතෙන්ට කියලා දැන් අපිට ඕන මෙතෙන්ට price එක add කරගන්න. ඒතර price එක මම මේ හරියෙන් add කරගන්න. ඒතර ඒක කරන්න නම් අපි මෙතන අයින් කරන්න ඕනේ මොනවද? find and replace කරන්න ඕනේ spaces. හරි. ඒතර space නෑ කියලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට ආයෙත් ටෙස්ට් කොලම් එකක් දෙන්න. ඊට පස්සේ අපිට දැන් මේකෙත් මම හිතනවා මේකෙත් හරි ඇති කියලා ඔක්කොම කතන්දර ටික. ඊට පස්සේ මම ෆිනිෂ් කරලා මේකෙත් මම ස්පේස් අයින් කරගන්නවා. ස්පේස් ෆයින්ඩ් කරලා ස්පේස් අයින් කරනවා. එතකොට ස්පේස් නැහැ කියලා කියනවා. ඊට පස්සේ මම මෙතෙන්ට මෙන්න මේ හරියෙන් දාගන්නම් ප්‍රයිස් එක. හරි. මේව දැකලා බය වෙන්න හදන්න එපා. ඊට පස්සේ VLOOKUP අපි කරන්න උත්සාහ කරන්නේ අපි මේක හොයනවා මේ ලේබල් එකෙන්. පස්සේ මොකද කරන්නේ? අපිට ඕන කොලම් එක දෙවෙනි කොලම් එක. ඊට පස්සේ අපි ඒකට දෙනවා exact match වෙන false signal එක. මේක වහලා ඉවරලා මතක ඇතුව මේ දෙකක් F4 කරන්න මේක ෆික්ස් කරන්න ඕනේ. ෆික්ස් කරාම ප්‍රයිස් එක එනවා. හරි. ඉතින් අපි ප්‍රයිස් එක දාගන්නවා. හරිම සරලයි. ඔක්කොගේම ප්‍රයිස් ආව. සමහර ඒ වගේ ආවේ නැහැ. ට්‍රේඩ් වෙච්ච නැතිව වෙන්නේ නැති කියලා හිතනවා. දැන් මම මේක හරිද කියලා කොහොමද චෙක් කරගන්නේ? හරිද කියලා අපිට පුළුවන් චෙක් කරගන්න. දැන් වැලිබල් පවර් රත්න එකේ ප්‍රයිස් එක 7.3යි. හරිනේ.
කියන අපිට පැහැදිලි මතක කම්පැනි 32යි හරිනේ. ඒතර ප්‍රයිසස් ගැටලුවක් නැහැ කියලා ඔයාට පේන්න තියෙනවා. සෝ අපිට පුළුවන් ඩිවිඩන්ඩ් යීල්ඩ් එකක් නිකන් අපිට හදාගන්න. ඩිවිඩන්ඩ් යීල්ඩ් එක කියන්නේ මොකක්ද? මෙතන 20යි 20 ෆිගර්ස් තියෙනවා. එන්න ඒකයි අපිට ගැටලුව තියෙන්නේ. ඒ නිසා අපි මෙතන තව කොලම් එකක් නිකන් ඇඩ් කරමු. මේක හරියටම කරන්න පුළුවන්. හරියටම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක බෙදීම මේක. හරි. ඊට පස්සේ මම මේක මෙහෙම දාගත්තා. මේ විදිහට. ඊට පස්සේ ඊළඟ දැන් මේක 19 20 මේ මොකද 19 ටික ෆිල් කරලා නැහනේ. ඒතර මේක දාගන්නවා. මේකෙත් මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් ඩිවිඩන්ඩ් යීල්ඩ් ටික අපි හදාගත්තා. කොහොමද එන්නේ කියලා. හරි. අපි y1 y2 කියලා දාගමු. ඊට පස්සේ මම මේ ටික ඔක්කොම percentage mark බවට පත් කරනවා. සෝ අපිට හොයාගන්න පුළුවන් මොන වගේද හොඳ ඩිවිඩන්ඩ් යීල්ඩ් එකක් ලබා ගැනීම හැකියාවක් තියෙන කියලා. ඊට පස්සේ මම මේ ටිකෙන් මෙන්න මේ ටික අයින් කරනවා. not applicable ටිකයි පොඩි ගැටලුවක් තියෙනවා. අපිට එහෙම ගන්න බෑ. ඒතර අපි මෙතනින් largest to smallest පොඩි ගැටලුවක් තියෙනවා මෙතන. අපි එතකොට අපිට මෙහෙම තමයි අපිට බලන්න වෙන්නේ. අපි මෙහෙම ගත්තන් පස්සේ හරි. එතකොට මම මේක හදාගෙන තියෙනවා. හැබැයි මගේ මේ ඉලක්කම් ගැන නම් මම වගේ කියන්නේ නැහැ. මට හරියට ආවද කියලා. එතකොට මම මේක ඩිලීට් කරලා වෙනම වැලියු පේස්ට් එකක් දාගෙන මම හදාගෙන තියෙනවා. එතකොට මේක තමයි টොප් හෙඩින් එක. මම මේව ලස්සනට හදලා නැහැ මොනවාක්වත්. එතකොට ඩිවිඩන්ඩ් යීල්ඩ් එකෙන් අපි බලාගෙන යමු. එතකොට ඔයාලට පේනවා ඇති ASPH එකේ ඩිවිඩන්ඩ් යීල්ඩ් එක වෙලා තියෙනවා ලොකු ප්‍රමාණයක්. එතකොට 1500ක් වෙලා තියෙනවා. ඒතර මේක ඔට්ටු නෑ. මොකද මේ 4.5 බෙදෙන්න ඕනේ. ඒතර මේක වැරදි තනිකරම. කොහොමද මේ කම්පැනි එක මම ඇක්සෙප්ට් කරන්නේ නෑ මේක. ඒ කියන්නේ මේකට නමුත් ඊළඟට රේසස් එනර්ජි තියෙනවා. ඒතර මට මේ වගේ ඩිවිඩන්ඩ් යීල්ඩ් ෂුවර් නෑ. හරි. ඒකට අමාය ලෙස තියෙන 19%ක් කියලා අපිට පෙන්නනවා. නමුත් මේක සමහර අවුරුදු වල පේනවා ඇති ඩිවිඩන්ඩ් දීලා නෑ. සමහර දෝ රුපියල් 2යි කියලා. ඊළඟට සනස ඩෙවලොප්මන්ට් බැංක් තියෙනවා. එතකොට ඒකත් මට ලොකු විශ්වාසයක් තියෙන්නේ මේ ඊළඟට People's Leasing and Finance තියෙනවා. ඒතර මේකේ තරමක ඩිවිඩන්ඩ් යීල්ඩ් එකක් ඔයාලට තියෙනවා ඇති පේනවා ඇති තියෙනවා කියලා. ඒතර අපිට මේක නිකන් ටික් කරගන්න පුළුවන් බලන්න. ඊළඟට Chevron තියෙනවා 10%ක්. ඊට Fortress Resort කියලා එකක් තියෙනවා. ඒක ඒ උනාට බල්ලෝ කෑ වගේ ඩිවිඩන්ඩ් දීලා තියෙන්නේ. ඊළඟට Valuable Power එරත්න තියෙනවා. හැබැයි පොඩ්ඩක් අප් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේන්න තියෙන ඇති overseas reality එකේ ඩිවිඩන්ඩ් එක දුන්නේ නැහැ. ඒතර last year එක තියෙන්නේ. ඒතර ඒකත් ගැටලු සහගතයි. අපිට එහෙම මේ manipulation එකකට ලක් වෙන්න පුළුවන් කියන එක අපිට හිතන්න අමාරුයි ඒක. ඊළඟට හොම shares ගොඩක් තියෙනවා. ඒතර මම කරන්න උත්සාහ කරන්නේ මේකේ price එක ඇත්තටම අපි බලමු. number filter එකක් දීලා greater than නෙමෙයි. අපි කියමු less than කියලා 20 වත් දීලා බලමු. එතකොට 20 කොච්චර දිනවද කියලා. less than 20 වල dividend yield වැඩිම මොනවද අපි බලමු. එතකොට ඔයාලට පේන්න තියෙනවා ඇති less than 20 set එකේ තියෙනවා. ඒතර ඒ ටික අපි බලාගෙන යනකොට මෙතන Ceylon Tea Brokers තියෙනවා. ඒතර මේක පොඩි වැඩි කියලා මට හිතෙනවා මේ කම්පැනි ඇත්තට මේකේ ඒ කියන්නේ මේ වගේ එකක්. ඊළඟට Asia Siaka Commodities. එතකොට මේකේ සමහර ඒවා මම කලින් බලලා තියෙනවා. ඒක නිසා මම මේක සමහරලාට මේක එක්ස්ක්ලූඩ් කරගෙන යනවා. සමහරට මට ඒක නොගන්න සමහරට හේතු සාධක තියෙනවා. ඒ කියන්නේ මැනිපියුලේෂන් කරන කට්ටිය උනත් දැන් ඕක නිකන් කරන්නේ නැහැ නේ. කවුරු හරි කෙනෙක් පටන් ගන්නේ මොකක් හරි හේතුවක් මතනේ. ඒතර හේතුවක් තියෙන කම්පැනියක් ඕන අපි මේ කරන්නේ. එතකොට ඒ වගේ එකකටනේ ඒ වගේ එකකට ලක් වෙන්න උනත් ඉඩ තියෙන්නේ. ඊළඟට මේ වගේ කම්පැනි රාශියක් තියෙනවා. ඒතර මේවත් අපිට 9ක් තියෙනවා Ceylon Development. ඊළඟට වට තියෙනවා ඇති Singer Finance තියෙනවා. ඒතර finance company වල මේ දවස්වල නම් එච්චර උඩ යන්නේ නැහැ. ඊළඟට LVL Energy Fund. මේ ෆන්ඩ් නම් මම එච්චර ටස් කරන්නේ නැහැ. ඊළඟට MBN එක කලින් දීලා නැහැ. ඊළඟට Royal Palm. ඊළඟට ඔය වගේ රාශියක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් dividend අඩු වෙන පැත්තට තමයි තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ 0. එතකොට අපිට දැන් මේකෙන් ඇත්තටම අපිට නිකන් හිතන්න පුළුවන් නිකන් ඊළඟට මැනිපියුලේෂන් එකක් වෙනවා නම් වෙන්න පුළුවන් කියලා ඉවර වෙලා සාමාන්‍ය මෙන්න මේ වගේ කම්පැනි සමහරට වෙන්න ඉඩ කඩක් තියෙනවා.
මේ පොඩක් අප්පෙලා තියෙන මේ වගේ වැඩි අප්පෙන්න ලොකු මේකක් නෑනේ මොකද වෙනස් වීමක් නෑනේ බිස්නස් එකේ ඩිවිඩන්ඩ් එක දෙනවා පාඩුවේ ඉන්නවා ඒ වගේ සීන් නෑනේ ඉතින් එතකොට මේ වගේ කම්පැනි සමහරට සම්භාවිතාවයක් තියෙනවා මේ වගේ ඒවා තියෙනවා එතකොට මේක අපි ක්ලෝස්ලි බලන්න ඕනේ කොහොමද ඕනර්ෂිප් ස්ට්‍රක්චර් එක කොහොමද තියෙන්නේ ඒ වගේ එතකොට මේ වගේ තමයි තියෙන්නේ අනිත් එක එහෙම ඩිවිඩන්ඩ් එකක්ම අවශ්‍ය නැහැ නමුත් අපි බලන්න එපා ඒ කියන්නේ දැන් ගන්න රිස්ක් එක පොඩක් අඩුවෙන් ගන්න ගත්තනම් හොඳයිනේ එතකොට ඒකයි එහෙමත් බැලුවේ නමුත් එහෙම ඉතින් බලලා තේරුමකුත් නැහැ නමුත් ට්‍රේඩින් කියන්නේ අපි මොන හරි ට්‍රෙන්ඩ් එක මේ කරන එක ඉතින් ඒකේ තියෙන රිස්ක් එක තව ටිකක් අඩු කරගන්න ක්‍රමයක් තමයි මම බැලුවේ එතකොට මම මෙහෙම බලාගෙන යනකොට මට නෝටිස් වුණා මේ PLC එක penny stock එකක් විදිහට තරමක yield එක maintain කරනවා පහුගිය අවුරුදු වල dividend දීලා තිනවා කියලා. හැබැයි මට ගැටලුවක් තියෙනවා මේ කම්පැනි එකත් එක්ක. ඒ කියන්නේ මේකේ පහුගිය data සම්බන්ධයෙන් සමහර දේවල් සම්බන්ධයෙන් මම මේකේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් එච්චර සැටිස්ෆයි වීමක් නැහැ. කොහොමද මේක මැනේජ් වෙන්නේ කොහොමද මේකේ loans දෙන්නේ process එක මොකද අපේ ඉන්න loans ගත්ත කට්ටිය ඒතර ඒගොල්ලන්ට කතා කරලා බැලුවා මේ ගිය පිළිවෙල එච්චර සාර්ථක නෑ. නමුත් ඒ කියන්නේ දැන් penny stock වල මේවා තමයි තාම අප් නොවිච්ච ඒවා විදිහට තියෙන. දැන් ඔයාලට මම chart එකක් පෙන්නුවොත් අපි කියමු අපි පිටර PLC කියලා ගහමු. people's leasing වගේ එකක් ගත්තොත් එහෙම ඒතර මේ වගේ ඒවා ඔයාලට පේන්න තියෙනවා ඇති. අපි period එක දුන්නොත් එහෙම ඉතින් ඩේලි වගේ වාට පේන්න තියෙනවා ඇති රුපියල් 10ට තමයි වැටිලා තියෙන්නේ. ඒතර 10 ඉඳන් ලොකු අප්පීමක් නැහැ කියලා. ඒතර මේක penny stock එකක්. ඒතර dividend pay කරන penny stock එකක්. ඒතර මේ වගේ ඒවා දැනට නම් මාගාව මේ stock එක නැහැ. නමුත් මේ වගේ ඒවා තමයි ගොඩක් වෙලාවට ඊළඟට යන්න මට හිතෙන විදිහට ඒ කියන්නේ මැනිපියුලේෂන් එකක් කරනවා නම් කවුරු හරි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ එකක් තමයි. ඉතින් ඒ කියන්නේ මේ වගේ ගොඩාක් දැන් මේ all history බැලුවහම මෙහෙම අඩු වෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒතර මේ වගේ එකක් ඇත්තටම යවන්න ලොකු මේකක් තියෙනවා. ෆයිනෑන්ෂියල් වල ඉන්නේ. ඒතකොට මට මේ කම්පැනි ඇත්තටම ඔපරේෂන් සම්බන්ධ නම් ලොකු ඒ කියන්නේ මේ සතුටක් නෑ සහ මට මේක මේ අවුරුදු ගණන් එහෙම හෝල්ඩ් කරගෙන ඉන්න එහෙම මේවා කම්පැනි කියලා මම හිතන්නේ නෑ මේවා. මොකද මේක රජයේ පරිපාලනයක් තමයි තියෙන්නේ. net asset value රුපියල් 18ක් තියෙනවා. මොකද මට මේක ගැන පොඩි නිවුස් එකක් තියෙනවා. එතකොට ඒක නිවුස් එකක් කියන්නේ මම මේකේ ලෝන් එකක් ගන්න යනකොට එක්කෙනෙක් ෆේස් කරපු සිදුවීමක්. ඒතර ඒ සිදුවීමත් එක්ක මට ලොකු පැහැදීමක් නෑ මේ කම්පැනි සම්බන්ධයෙන්. ඒතර මෙහෙම තමයි ෆයිනෑන්සියල් තියෙන්නේ. නමුත් අර වගේ අප්පෙච්ච නැති කියන්නේ කොරෝනා එකෙන් මේ වෙලා ලොකු ඉම්පැක්ට් එකක් පත් වෙලා ඒතර ලොකුවට එහෙම අප්පෙච්ච නැති කම්පැනි ගොඩක් නෑ. දැන් ඔයාලට මේකේ අපි හිතුවොත් එහෙම වොලියුම් එක ගන්න. ඒතර වොලියුම් එක මේ වැටිච්ච කාලෙදි ලොකුවට වොලියුම් එක වෙනස් වෙලා නෑ කියලා ඔයාලට තේරෙනවා ඇති. පොඩි ප්‍රමාණ වලින් තමයි වැටිච්ච කාලෙදි ට්‍රේඩ් වෙලා තියෙන්නේ. ඒතර අපි මේකේ හිතුවොත් එහෙම විහිළුවට වගේ ඒ කියන්නේ මේ කොහොමද මේකේ ෂෙයා හෝල්ඩින් එක කියලා. ඒකට පේනවා ඇති පීපල්ස් බැංක් එකේ 75ක් හෝල්ඩ් කරනවා. ඔහොම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර යම්තාක් ප්‍රමාණයක් දැන් අපි බැලුවොත් එහෙම 75යි 5යි 81යි. හරි 86යි 87යි 88යි 90ක් විතර එනවා මෙතෙන්ට එනකොටම පොඩි ප්‍රමාණයක් තමයි ජනතාව අතේ තියෙන්නේ. හැබැයි දැන් මම නම් පුජ්‍යලිකව මේ වගේ කම්පැනි ගන්නෙ නෑ. එතකොට ඒ කියන්නේ මේ මොකද කලාතුරකින් තමයි ඒ කියන්නේ දැන් අපිට පහුගිය කාලේ මේ වගේ ඔෆර්ස් ගොඩක් තිබුණා. මීට වඩා සෑහෙන හොඳ ඒවා. දැන් අපි බලන්න ඕනේ මොනවද කොහොමද අටින්ම ගන්න පුළුවන් කියලානේ මොකක් හරි දේවල් පටන් ගන්නකොටම. එතකොට ඒ වගේ රටාවක් තමයි මෙතන තියෙන්නේ. ඊට අමතරව අපිට මේ සිංගල් ෆයිනෑන්ස් එකත් බලන්න පුළුවන්. හැබැයි ෆයිනෑන්ස් කම්පැනි ඊළඟට සෙලාන් ඩෙවලොප්මන්ට් එක ගන්න පුළුවන්. මේකේ මම හිතන්නේ කරන්නේ සෙලාන් එකේ මොන හරි බිල්ඩින් එකක් රෙන්ට් කරනවා වගේ දෙයක්. ඒතර මේ වගේත් ඉතින් ඒ කියන්නේ අර ඒ කියන්නේ කම්පැනි එකක අන්ලිමිටඩ් ලෙවරේජ් කරලා විකුණන්න පුළුවන් කම්පැනි එකක් වෙන්න ඕනේ. ඉතින් දැන් ඔය එක්ස්පෝ එක උඩ ගියාට එක්ස්පෝ එක උඩ යන්නේ මම හිතන්නේ එයා ෆ්‍රේට් වලින් එන ආදායම ඒ වගේ මේ කොවිඩ් කාලේ වැඩි වෙලා ඒ වගේ මොකක් හරි සිදුවීමක් මත මට දන්න ආකාරයට. ඒතර ඒක කොවිඩ් කාලේ ඉවරුනහම මම හිතන්නේ ඒකේ ආදායම ඒ විදිහට රඳව පවත්වා ගන්න පුළුවන් කියලා. අනිත් එක ඒකෙන් ආදායම වැඩි වුණා කියලා. ඒ කියන්නේ ප්‍රොෆිට් එක
ඒකේ වැඩි වුණා කියලා 4 ගුණයකින් ඒ පොඩි කාල සීමාවක් ඇතුළත ඒතර ඒ වගේ එහෙම යන්න සුදුසු කියලා හිතන්න අමාරුයි. ඒතර අපි මම මේ ක්වික් රිවිව් එකක් කරේ. ඒතර මේ කම්පැනි ඔයාලා මම කියන්නේ ගන්නවත් ගන්න එපාවත් කියලා. ඒතර මේවා ගන්නවා කියන්නේත් ලොකු රිස්කි කම්පැනි. ඒ කියන්නේ දැන් මේකේ රිස්ක් එකක් දකිනවා මම ලොකු රිස්ක් එකක් ඔය කතා කරපු කම්පැනි වල penny stock trading කියන්නේ නිකන් සාමාන්‍ය ස්ටොක් වගේ නෙමෙයි අපි කතා කරපු සාමාන්‍ය ඒ කියන්නේ සමහර අපි කතා කරපු clean blue chip ඒ වගේ නෙමෙයි. ඒතර මේවා ට්‍රේඩ් කරනවා කියන්නේ ඉතින් ටිකක් ලොකු අවදානමක් තියෙනවා. මොකද ප්‍රයිස් එහෙම වෙන්න පුළුවන් ඕන විදිහට සමහරට දැන් කාට හරි කෙනෙක්ට මෙතනින් ගන්න හිතුනොත් එහෙම සමහරලාට ඒගොල්ලෝ මුලින්ම තව ටිකක් පල්ලෙහාට යවලම ගන්න බලයි. ඒතර සමහරට පල්ලෙහාට එවලා ආයෙ එහෙම කරන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා හරියට එහෙම අපිට කියන්න බෑ මේක මේ වෙනවද නැද්ද කියලා හරි ඉන්ෆර්මේෂන් එකක් නැතුව. එහෙමනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අලුත් කට්ටිය subscribe වෙන්න.